සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෝලන තරංග ඒකකයේම තවත් අණු කොටසක් වන ආලෝකය. දැන් මේ සටහන් සමගින් සාකච්ඡා කරන පාඩම් මාලාව තමයි ආරම්භ වෙන්නේ. ඒ හින්දා මම ඕගොල්ලන්ට අවශ්‍ය කරන සටහන දෙනවා. ඒ වගේම රූප සටහන් සියල්ලම මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මේක ඇසුරෙන් තමන්ගේ සටහනක් පිළි කරගන්න. ඒ සටහනේ අපහැදිලි තැන් අපි සුපුරුදු පන්ති ආරම්භ කරලා පස්සේ මුලින් ඉඳන් සාකච්ඡා කරනවා. ආලෝකය. අපි මේක ප්‍රකාශ භෞතිකය කියලා හඳුන්වනවා, ප්‍රකාශ විද්‍යාව කියලා හඳුන්වනවා. ආලෝකය කියන්නේ මොකක්ද? ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. ඒ කියන්නේ දැන් අපි තරංග වර්ග ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. තරංග කියලා කියන්නේ ශක්තිය අරන් යන කෙනෙක්. උදාහරණයක් විදිහට මම කලින් වීඩියෝ එකෙත් පැහැදිලි කරලා ඇති. අපි කතා කරද්දී අපේ ස්වරාලයේ ස්වරතන්තු කම්පණය වෙලා ඒ කියන්නේ චාලක ශක්තියෙන් ධ්වනි ශක්තිය උත්පාදනය වෙනවා. ඒ ධ්වනි ශක්තිය තවත් එක තැනක ඉඳන් තවත් තැනකට අරන් යන්න කෙනෙක් ඕනේ. ඒ අරන් යන්නේ ධ්වනි තරංගය. ඊළඟට සූර්යාගේ අපි දන්නවා සූර්යයා තුළ සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක්. න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවේදී හයිඩ්‍රජන් හීලියම් බවට පත් වෙනවා. එතනදී පිට වෙනවා ආලෝක ශක්තිය. ඒ ආලෝක ශක්තිය අපේ පෘථුවිය කරා නැත්නම් වෙනත් ග්‍රහලෝක කරා මේ අවකාශය කරා අරගෙන යන්නේ ආලෝක තරංගය. අපි ආලෝක කිරණය කියලත් මේක හඳුන්වනවා. එතකොට ධ්වනිය මේ වායුගෝලය තුල ප්‍රචාරණය වුණ විදිහට ආලෝකයට බෑ අභ්‍යවකාශය තුල ප්‍රචාරණය වෙන්න. මොකද අභ්‍යවකාශයේ මාධ්‍යයක් නැහැ. අපි සරලව ගත්තොත් වායු අණු වගේ පදාර්ථයක් නැහැ. ඒක නිසා ආලෝකය තමන්ගේ ක්‍රමයක් හදාගෙන තිනවා. එයා විද්‍යුත් ශේෂ්ත්‍රයක් සහ චුම්බක ශේෂ්ත්‍රයක් එකිනෙක ස්පන්දනය කරමින් එයා ශක්තිය ප්‍රචාරණය කරනවා. මේ ඕගොල්ලන්ට බලන්න තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් තමන්ගේ ශක්තිය ප්‍රචාරණය කරන විදිය. ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ පෙනලා තියෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රය. මේ තියෙන විද්‍යුත් ශේෂ්ත්‍රය. ඊළඟට මේ පෙන්ලා තියෙන්නේ චුම්බක ශේෂ්ත්‍රය. මේ තියෙන්නේ චුම්බක ශේෂ්ත්‍රය. මේ පැත්තට තියෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රය. විද්‍යුත් ශේෂ්ත්‍රයක් සහ චුම්බක ශේෂ්ත්‍රයක් එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ කම්පණය කරමින් මෙයා තමන්ගේ ශක්තිය මෙන්න මේ දිශාවට ප්‍රචාරණය කරනවා. ඒතර අපි මේකට කියනවා විද්‍යුත් චුම්බක තරංගයක් කියලා. හරි. විද්‍යුත් චුම්බක තරංග වර්ග ගණනාවක් තියෙන. උදාහරණයක් විදිහට ගුවන් විදුලි තරංග X කිරණ මේ සියල්ලම විද්‍යුත් චුම්බක තරංග. ආලෝකය නැනෝමීටර 320ත් 720ත් කියන තරංග ආයාමයක් තියෙන විද්‍යුත් චුම්බක තරංග වර්ගයක්. අපි තරංගයක් ගත්තොත් මෙන්න මේ විදිහට මේ තියෙන්නේ ආලෝක තරංගයක් නම් ආලෝක තරංගයේ තරංග ආයාමයේ මෙන්න මේ කොටස නැනෝමීටර 320ත් 720 අතර පරාසයක තියෙනවා. හරි. අපි සටහන සකස් කරගමු. ලියන්න. ආලෝකය යනු විද්‍යුත් චුම්බක තරංගයකි. ආලෝකය යනු විද්‍යුත් චුම්බක තරංගයකි. එබැවින් එය තීරක තරංගයක් ලෙස හඳුනාගත හැක. සියලු විද්‍යුත් චුම්බක තරංග තීරක තරංග වෙනවා. මොකද ඒවා විද්‍යුත් ශේෂ්ත්‍රය සහ චුම්බක ශේෂ්ත්‍රය කම්පනය කරන්නේ එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ වෙන හින්දා. ඒවා ශක්තිය ප්‍රචාරණය වන දිශාවට ලම්බක වූ තල දෙකක් ඔස්සේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් සහ චුම්බක ශේෂ්ත්‍රයක් කම්පනය කරවමින් ශක්තිය ප්‍රචාරණය කරයි. ශක්තිය ප්‍රචාරණය කරයි. හරි. ඒ පළවෙනි පොයින්ට් එක. ඊළඟ තරුව. දැන් ආලෝකයේ විද්‍යුත් චුම්බක තරංගයක් නම් ආලෝකයට තියෙන්න ඕනේ ගතිගුණ පහක් තියෙනවා. ඕනෑම තරංග වර්ගයකට තියෙන්න පුළුවන් ගතිගුණ හතරක් අපි කතා කරා. ඒ වගේම විද්‍යුත් චුම්බක තරංග වලට ඊට වැඩිපුර ගතිගුණයක් තියෙනවා. අමතක නම් මම පැහැදිලි කරලා දෙන්නම්. තරංගයකට පුළුවන් පරාවර්තනය වෙන්න. කියලා හැපිලා බාධකයක හැපිලා ආයෙත් හැරලා එන්න පුළුවන්.
ඒ වගේම තරංගයකට පුළුවන් වර්තනය වෙන්න. Tamanගේ ගමන් දිශාව වෙනස් කරගන්න පුළුවන් මාධ්‍යක ඉඳන් තවත් මාධ්‍යකට යනකොට. ඒ වගේම තරංගයකට පුළුවන් නිරෝධනය. නිරෝධනය කියන්නේ නිරෝධනය කියලා කියන්නේ තරංග එකම වර්ගයේ තරංග දෙකක් එක මතක වැටුනහම එයා වෙනස් තරංගයක් තරංග විස්තරය වෙනස් වූ තරංගයක් බවට පත් වෙන එක දුන තරංග දෙකක් නිරෝධනය වෙලා හරි තවත් විස්තරය වෙනස් වූ දුනි තරංගයක් නිර්මාණය වෙනවා අපි කියන නිරෝධනය කියලා. ඊළඟට විවර්තනය. විවර්තනය කියලා කියන්නේ බාධකයක තියෙන පොඩි සිදුරක් තුළින් තරංගයට පුළුවන් පැතිරලා යන්න අන්නේ ගතිගුණය. හරි. විද්‍යුත් චුම්බක තරංගයකට තියෙනවා මීට වඩා තව වැඩිපුර ගතිගුණයක් අපි ඒක හඳුන්වනවා ද්‍රවණය කියලා. ද්‍රවණය කියලා කියන්නේ පරමාණුක ස්පටිකයක තියෙන ස්පටික දැලිස හරහා පැතිර යාමේ හැකියාව තියෙනවා විද්‍යුත් චුම්බක තරංගයට. හරි. කියන තරුවක් දාලා ආලෝකය අනෙකුත් විද්‍යුත් චුම්බක තරංග මෙන්ම වර්තනය, පරාවර්තනය, විවර්තනය සහ නිරෝධනය යන ලක්ෂණද ද්‍රවණය යන විද්‍යුත් චුම්බක තරංගවලට ආවේනික ලක්ෂණයද පෙන්වයි. මෙම පරිච්ඡේදය යටතේදී අප ආලෝකයේ වර්තනය යන ගුණය පිළිබඳව පමණක් සාකච්ඡා කරයි. අපි මේ පරිච්ඡේදය සාකච්ඡා කරන්නේ ආලෝකයේ වර්තනය කියන ගුණය. හරි. මේ පෙන්වලා තියෙන්නේ ආලෝක කිරණයක් මාධ්‍යයක ඉඳන් තවත් මාධ්‍යයකට ගමන් කිරීම. පළමු මාධ්‍යය තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ පළමු මාධ්‍ය. මේ තියෙන්නේ දෙවන මාධ්‍ය. මේ මාධ්‍ය දෙකම පාරදෘශ්‍ය මාධ්‍ය වෙන්න ඕනේ. මොකද ආලෝකය ගමන් කරන්නේ පාරදෘශ්‍ය මාධ්‍ය හරහා. පාරාන්ද මාධ්‍ය කියලා කියන්නේ ආලෝකයට ගමන් කරන්න ඉඩ සලස්සන්නේ නැති මාධ්‍ය. මේ පළමු මාධ්‍යයේ ඉඳන් ආලෝක කිරණය දෙවන මාධ්‍යයට එනකොට තමන්ගේ ගමන් දිශාව වෙනස් කරලා තිනවා. මෙන්න මේ සංසිද්ධියට අපි කියනවා වර්තනය කියලා. හරි. මේ අපි ඇඳලා තියෙන අභිලම්බය, මේ තියෙන අභිලම්බය. ඊළඟට මේ තියෙන්නේ පතන කිරණය, මේ පතන කිරණය. ඊළඟට වර්තන කිරණය පෙන්වලා තිනවා මෙන්න මෙතන. මේ පතන කිරණය, මේ වර්තන කිරණය. ලියන්න මාතෘකාව ආලෝකයේ වර්තනය. ආලෝකයේ වර්තනය. තරුවදල් යන ආලෝකයේ ගමන් කරනු ලබන මාධ්‍ය පාරදෘශ්‍ය මාධ්‍ය ලෙස හඳුන්වන අතර ආලෝකයේ ගමන් නොකරන මාධ්‍ය පාරාන්ද මාධ්‍ය ලෙස හඳුන්වයි. පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් වෙන් කරනු ලබන පොදු වතුරු මුහුණතක් මතට ආලෝක කිරණයක් පතිත වූ පසු ඉන් කිසියම් ප්‍රතිශතයක් පතන මාධ්‍ය තුලටම පරාවර්තනය වන අතර සැලකිය යුතු ප්‍රමාණයක් දෙවන මාධ්‍ය තුලට නිර්ගත වේ. හරි.
මේ සටහන ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ පෙන්නලා තියෙන්නේ මාධ්‍ය දෙක වෙන් කරන පොදු අතුරු මුහුණත. මේ තියෙන්නේ පතනය වන ආලෝක කිරණය. ඒ ආලෝක කිරණයෙන් ඒ ආලෝක කිරණ අරගෙන ශක්තියෙන් සුළු ප්‍රතිශතයක් මේ රතු පාට මාර්ගයේ පෙන්නන දිශාවට පරාවර්තනය වෙනවා ආයෙත් ඒ ආපු මාධ්‍ය තුලටම. මේක සාමාන්‍ය අපි සරකෝ 10ක් කියලා ගමුකෝ. එයා ආයෙත් තමන් ආපු මාධ්‍යටම පරාවර්තනය වෙනකොට මේ නිල් පාටින් පෙන්නලා තියෙන්නේ ඒ අරන් ආපු ශක්තියෙන් සිට 90ක් දෙවන මාධ්‍ය තුලට නිර්ගත වෙනවා. ඒ නිර්ගත වෙනකොට යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එයා තමන් ගමන් මාර්ගය වෙනස් කරගන්නවා. මෙන්න මේ ක්‍රියාවට අපි කියනවා වර්තනය කියලා. හරි. ගැන එම ක්‍රියාවලිය වර්තනය ලෙස හඳුන්වයි. එම ක්‍රියාවලිය වර්තනය ලෙස හඳුන්වයි. මෙන්න මේ පෙන්ලා තියෙන රූපය ඇඳ ගන්න ඕනේ. මේ රූපය ඇඳ ගන්න. හරි. ආයතරව දාලා යන මෙහි පතන කෝණය සිම්පල් i ලෙසද වර්තන කෝණය මේ තියෙන්නේ පතන කෝණය සිම්පල් i ලෙසද මේ තියෙන්නේ වර්තන කෝණය සිම්පල් r ලෙසද හඳුන්වමු. එනතරුව මෙලෙස ආලෝක කිරණයක් වර්තනය වීමට හේතු වන්නේ මෙලෙස ආලෝක කිරණයක් වර්තනය වීමට හේතුව වන්නේ මාධ්‍ය දෙක තුලදී ආලෝකයේ ගමන් ගන්නා ප්‍රවේගයන් එකිනෙක වෙනස් වීමයි. ආලෝකයේ ගමන් ගන්නා ප්‍රවේගයන් එකිනෙක වෙනස් වීමයි. අපි දන්නවා ආලෝකයේ රික්තය තුළ තමයි වැඩිම ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. ආලෝකයේ රික්තය තුළ ගමන් කරන ප්‍රවේගය තත්පරයට මීටර 3 වැඩි කිරීම 10 බල 8ක්. ලොකු ප්‍රවේගයක්. එනකට වාතයේත් ඔය හා කිට්ටුම ඕකට ගොඩක් ආසන එක 3ට 10 බල 8ට ගොඩක් ආසන් ප්‍රවේගයකින් ආලෝකය ගමන් කරනවා. අනෙකුත් මාධ්‍යයන් තුලදී ආලෝකයේ ප්‍රවේගය ඊට වඩා අඩුයි. උදාහරණයක් විදිහට වීදුරු තුලදී ආලෝකය ගමන් කරන්නේ 2 වැඩි කිරීම 10 බල 8ක කියන සාමාන්‍ය වේගයකින්. ඒ හින්දා මෙන්න මේ ප්‍රවේග වෙනස ජලය තුල ගමන් කරන ඊට වඩා වෙනස් ප්‍රවේගයකින් මෙන්න මේ ප්‍රවේග වෙනස හින්දා ආලෝකයේ පාරදෘශ්‍ය මාධ්‍යක ඉඳන් තවත් මාධ්‍යයක් කරා ගමන් කරනකොට Taman ගමන් දිශාව වෙනස් කර ගන්නවා. හරි. යන තරුවක් දාන්න. ප්‍රවේගයේ වැඩි මාධ්‍යකදී ආලෝක කිරණය අභිලම්බය සමග විශාල කෝණයක් සාදයි. එවැනි මාධ්‍ය විරල මාධ්‍ය ලෙස හඳුන්වන අතර ප්‍රවේගය අඩු මාධ්‍යන්හිදී ආලෝක කිරණය අභිලම්බය සමග අඩු කෝණයක් සාදයි. කුඩා කෝණයක් සාදයි. එවැනි මාධ්‍ය ගහන මාධ්‍ය ලෙස
හඳුන්වයි. එවැනි මාධ්‍ය ගහන මාධ්‍ය ලෙස හඳුන්වයි. හරි. මාතෘකාව මාධ්‍යක වර්තනාංකය. මාධ්‍යක වර්තනාංකය. Refractive index of a medium. මාධ්‍යක වර්තනාංකය. මාධ්‍යක වර්තනාංකය කියන රාශිය අපි කොටස් දෙකකට බෙදනවා. නිරපේක්ෂ වර්තනාංකය සහ සාපේක්ෂ වර්තනාංකය කියලා. වැඩිපුරම අපිට වැදගත් වෙන නිරපේක්ෂ වර්තනාංකය. අපි බලමු මොකද්ද වර්තනාංකය කියන්නේ කියලා. ලියන්න දරුවක් දාලා. යම් මාධ්‍යක වර්තනාංකය නිරපේක්ෂ වර්තනාංකය සහ සාපේක්ෂ වර්තනාංකය ලෙස කොටස් දෙකකට බෙදිය හැකිය. දැන් මේ මාධ්‍යක වර්තනාංකය නිරපේක්ෂ වර්තනාංකය සහ සාපේක්ෂ වර්තනාංකය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි බලමු මුලින්ම නිරපේක්ෂ වර්තනාංකය කියන්නේ මොකක්ද කියලා. යන නිරපේක්ෂ වර්තනාංකය. නිරපේක්ෂ වර්තනාංකය anu අනුපාතයකි. නිරපේක්ෂ වර්තනාංකය anu අනුපාතයකි. පළවෙනි යන නිරපේක්ෂ වර්තනාංකය සමානයි නිරපේක්ෂ වර්තනාංකය සමානයි නිරපේක්ෂ වර්තනාංකය n කියලා ගන්නවා. n සමානයි c බෙදීම v. c කියලා කියන්නේ රික්තයේදී හෝ වාතයේදී ආලෝකයේ වේගය. රික්තයේදී හෝ වාතයේදී ආලෝකයේ වේගය තමයි වැඩිම එක්කෙන. ඊළඟට v කියලා කියන්නේ සලකනු ලබන යම් මාධ්‍යයක් තුළදී ආලෝකයේ වේගය. එහෙනම් n සමානයි c බෙදීම v කියලා එනවා. c කියන්නේ ප්‍රවේගයක්, v කියන්නේ ප්‍රවේගයක්. ඒ හින්දා වර්තනාංකයට ඒකකයක් නැහැ. මානත් නැහැ. n සමානයි c බෙදීම v කියලා ලිව්වා කොටු කරගත්තා. හරි. ඊළඟට එතනම පළවෙනි යන උදාහරණ වීදුරු වල වර්තනාංකය සමානයි රික්තයේදී ආලෝකයේ වේගය බෙදීම රික්තයේදී ආලෝකයේ වේගය බෙදීම වීදුරු තුලදී ආලෝකයේ වේගය. රික්තයේදී ආලෝකයේ වේගය බෙදීම වීදුරු තුලදී ආලෝකයේ වේගය. n සමානයි රික්තයේදී ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 10 බල 8යි. වීදුරු තුලදී 2 වැඩි කිරීම 10 බල 8යි. ඒතර අපිට එනවා 3 බෙදීම 2ක්. ඒ කියන්නේ 1.5ක්. එකයසම පහක් වෙනවා. හරි. ඊළඟට ආය පළවෙනි යන වාතයේ වර්තනාංකය. වාතයේ වර්තනාංකය සමානයි රික්තයේදී ආලෝකයේ වේගය රික්තයේදී ආලෝකයේ වේගය c බෙදීම v බෙදීම වාතයේදී ආලෝකයේ වේගය. මේ දෙකම 3 වැඩි කිරීම 10 බල 8යි. ඒතර උත්තරේ එන්නේ 1යි. එහෙනම් වාතයේ වර්තනාංකය 1යි. ඔයගොල්ලෝ පේනවා ඇති හැමතිස්සෙම c බෙදීම v කියලා කිව්වහම c කියන එක නා එන්නේ වැඩි මාර්ගයේ උපරි මාර්ගයේ. ඒතර v හැමතිස්සෙම අඩුයි. ඒ හින්දා n එන උත්තරේ 1 හෝ 1ට වඩා වැඩි වෙන්න ඕනේ. n එන උත්තරේ 1 හෝ 1ට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් යම් මාධ්‍යක වර්තනාංක 1ට වඩා අඩු වගේක් අපිට හම්බ වෙන්න බෑ. ඊළඟ මාතෘකාව සාපේක්ෂ වර්තනාංකය. කියන්නේ එකිනෙකට වෙනස් ප්‍රවේගයෙන් ආලෝකය ගමන් කරන A සහ B නැමැති පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් සලකමු. මම ටිකක් මේ සටහන වේගයෙන් කියවන ඕගොල්ලන්ට පුළුවන් මේක පෝස් කර සටහන ලියා ගන්න.
එකිනෙකට වෙනස් ප්‍රවේගයෙන් ආලෝකය ගමන් කරන A සහ B නැමැති පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් සලකමු. අපි පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක් ගමු වෙනස් ප්‍රවේග වලින් ගමන් කරන. හරි. අපි ගමු මේ A කියන මාධ්‍යයේදී A හිදී ආලෝකයේ වේගය v capital A කියලා. B හිදී ආලෝකයේ වේගය සමානයි vb. vb. දැන් අපිට පුළුවන් මෙන්න මේ A කියන මාධ්‍යයට සාපේක්ෂව B කියන මාධ්‍යයේ වර්තනාංකය ප්‍රකාශ කරන්න. A කියන මාධ්‍යයට සාපේක්ෂව B කියන මාධ්‍යයේ වර්තනාංක ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද ප්‍රවේග වෙනස් හින්දා මේ මාධ්‍ය දෙකේ වර්තනාංක වෙනස්. හරි? දැන් අපි ලියමු ආයෙත් A මාධ්‍යයේ වර්තනාංකය NA, B මාධ්‍යයේ වර්තනාංකය NB. A මාධ්‍යයේ වර්තනාංකය NA, B මාධ්‍යයේ වර්තනාංකය NB. එතකොට පල්ලෙහාන් ලියන්න A මාධ්‍යයට සාපේක්ෂව B මාධ්‍යයේ වර්තනාංකය සමානයි. A මාධ්‍යයට සාපේක්ෂව B මාධ්‍යයේ වර්තනාංකය සමානයි. උඩ B මාධ්‍යයේ වර්තනාංකය බෙදීම A මාධ්‍යයේ වර්තනාංකය. A මාධ්‍යයට සාපේක්ෂව B මාධ්‍යයේ වර්තනාංකය සමානයි. B මාධ්‍යයේ වර්තනාංකය බෙදීම A මාධ්‍යයේ වර්තනාංකය. A මාධ්‍යයට සාපේක්ෂව B මාධ්‍යයේ වර්තනාංකය කියන එක අපි ලියනවා A N B කියලා. එතකොට මේක එන්නේ N B බෙදීම N A කියලා. එහෙනම් A මාධ්‍යයට සාපේක්ෂව B මාධ්‍යයේ වර්තනාංකය සමානයි. N B බෙදීම N A. මේ දැන් පේන ටික පොතේ සටහන් වෙලා තියෙන්න ඕනේ. හරි. මේ මම කොටු කරලා තියෙනවා. මම සටහන ලියන්නේ සටහනේ තියෙන්න ඕනේ. මම විස්තර කරන්නේ විතරයි සටහනේ නැති වෙන්න ඕනේ. හරි. උදාහරණයක් විදිහට අපි හිතමු වාතයේ වර්තනාංකය දීලා තියෙනවා Na කියලා. වීදුරු වල වර්තනාංකය දීලා තියෙනවා Ng කියලා. කොහෙර ලියලා තියෙනවා නම් Ang කියලා මේ තියෙන්නේ වාතයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය. වාතයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය. කොහෙර තැනක Ng කියලා තියෙනවා නම් මේ තියෙන්නේ රික්තයට සාපේක්ෂව. එහෙම නැත්නම් නිරපේක්ෂ වර්තනාංකය මේ තියෙන්නේ රික්තයට සාපේක්ෂව වීදුරු වල වර්තනාංකය. හරි. ඊළඟට වර්තනය සම්බන්ධයෙන් තියෙනවා වර්තන නියම දෙකක්. ලියන්න මාතෘකාව වර්තන නියම law of refraction. වර්තන නියම. අංක 1. ආලෝක කිරණයක් එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ගමන් කරන විට ආලෝක කිරණයක් එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ගමන් කරන විට පතන කිරණයක් පතන ලක්ෂයේදී මාධ්‍ය දෙක වෙන් කරන පොදු පෘෂ්ඨයට ඇති අභිලම්බයත් පතන කිරණයත් පතන ලක්ෂයේදී මාධ්‍ය දෙක වෙන් කරන පොදු පෘෂ්ඨයට ඇති අභිලම්බයත් වර්තන කිරණයත් යන සියල්ලම එකම තලයක පිහිටයි. වර්තන කිරණයත් යන සියල්ලම එකම තලයක පිහිටයි. මේක මම පැහැදිලි කරනවා නම් මෙන්න මෙහෙම. දැන් මේ තියෙන්නේ මාධ්‍ය දෙක වෙන් කරන පොදු අතුරු මුහුණත නම් මේ තියෙන්නේ පතන කිරණය නම් හරි. අපි
මේ පතන කිරණය ගත්තොත් මේ තියෙන්නේ වර්තන කිරණය නම් මේ තුන් දෙනාම ඉන්න ඕනේ මේ පතන කිරණය ඊළඟට අභිලම්බය මෙන්න මේ වර්තන කියන කිරණය කියන තුන් දෙනාම ඉන්න ඕනේ එකම ප්ලේන් එක එකම තලයක ඉන්න ඕනේ. හරි. ඊළඟට අංක 2 එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී පතන කෝණයේ සයින් අගය වර්තන කෝණයේ සයින් අගයට දරන අනුපාතය නියතයකි. පතන කෝණයේ සයින් අගය මෙන්න මේක අපි I කියලා ගන්නවා. මේක R කියලා ගන්නවා. මෙන්න මේ දෙන්න අතර අනුපාතය නියතයකි. මේ අනුපාතය නියතයක්. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් sin I බෙදීම sin R සමානයි අපි නියතේ ගමු k කියලා. හරි. ලියන්න sin I බෙදීම sin R සමානයි k. දැන් මෙන්න මේ k කියන්නේ මොකද්ද කියලා දෙයක් හොයාගෙන ගියා. ඒතර ඒගොල්ලන්ට ආවා මේ k කියලා කියන්නේ වර්තන මාධ්‍යයේ වර්තනාංකය n වර්තන බෙදීම n පතන කියලා. ආයෙත් ඊළඟ රූල් ලියන්න sin I බෙදීම sin R සමානයි n වර්තන බෙදීම n පතන. එතන වරහන්න තුල ඉස්සරහා ලියන්න මෙහෙම 1621 දී 1621 දී ඕවා එක්සෑම් එකට අහන්නේ හොඳේ අවුරුද්දෙම අහලා තියෙනනේ පාස් පේපර් වලනේ. ඔය වැඩක් නැහැ. අද අපි ඉතින් ලියාගමු සටහන සම්පූර්ණ වෙන්න ඕන හින්දා 1621 දී ඉස්නෙල් නැමැති විද්‍යාඥයා විසින් මෙය ඉදිරිපත් කර ඇත. අපි ඔකට කියන ඇන්ටික් ප්‍රකාශන කියලා. සෑහෙන පෞරාණික වටිනාකමක් තියෙන ප්‍රකාශන. sin I බෙදීම sin R සමානයි n වර්තන බෙදීම n පතන. දැන් අපි තේරුම් ගමු මේක. මේ ඊතල අනිවාර්යෙන් දාන්න ඕනේ. මේක I මේක R. මෙන්න මේ පතන මාධ්‍ය n1 මේ වර්තන මාධ්‍ය n2. එහෙනම් කියන්නේ sin I බෙදීම sin R සමානයි වර්තන මාධ්‍යයේ වර්තනාංකයේ බෙදීම පතන මාධ්‍යයේ වර්තනාංකය. එතන මේක හරස් ගුණ කරන්න පුළුවන්. n1 sin I සමානයි n2 sin R කියලා එනවා. මේක කොටු කරගන්න. ඔක්කොට කරගන්න. හරි ලියගන්න. හරි. අපි යනවා පළවෙනි ගානට. මෙන්න මේ අපි කොටු කරගත්ත ප්‍රකාශනයේ ගාවින් මෙන්න මේ ප්‍රකාශනයේ ළඟින් ලියන්න ඉස්නෙල් නියමය කියලා. මේකට කියන්නේ ඉස්නෙල් නියමය කියලා. පළවෙනි ප්‍රශ්නේ අංක 1 වාතයේ සිට
වාතයේ සිට වීදුරු පෘෂ්ඨයකට මෙන්න මේ පෙන්වලා තියෙන පළවෙනි ප්‍රශ්නය. වාතයේ සිට වීදුරු පෘෂ්ඨයකට වාතයේ සිට වීදුරු පෘෂ්ඨයකට අංශක 40ක පතන කෝණයක් සහිතව ආලෝක කිරණයක් ඇතුළු වේ. වර්තන කෝණය සහ අපගමන කෝණය මම කියලා දෙන්න අපගමන කෝණය කියන්නේ මොකද්ද කියලා. අපගමන කෝණය සොයන්න. වීදුරු වල වර්තනාංකය 3 බෙදීම 2කි. හරි. අපි බලමු මේකට සටහනක් අරගෙන අපි මුලින්ම කරන්නේ පොදු මුහුණත් අඳිනවා. ඊළඟට අභිලම්බය අඳිනවා. මේ තියෙන්නේ පතන කිරණය. මෙන්න මේක තමයි අංශක 40. ඊළඟ ආලෝක කිරණය වර්ධනය වෙනවා. දැන් ආලෝක කිරණය යන්න ආවේ මෙන්න මේ දිශාවේ. දැන් යන්නේ මේ දිශාවේ. අපි මෙන්න මේක R කියලා කියනවා. මේ R කියන්නේ වර්තන කෝණය. අපිට මේක හොයන්න කියන වර්තන කෝණය. ඊළඟට මේ මම දම් පාටින් පෙන්වන්නේ මෙන්න මේ පෙන්වන්නේ ආලෝක කිරණේ හැරිච්ච කෝණය. මෙන්න මේ හැරිච්ච කෝණයට අපි කියනවා D එහෙම නැත්නම් අපගමන කෝණය කියලා. දැන් ඔන්න ඕක හොයන්න තියෙනවා. අපිට පුළුවන් මෙන්න මෙහෙම ගණනය කිරීම කරන්න. මුලින්ම ගන්නවා ප්‍රකාශනය n1 sin i සමානයි n2 sin r. ආලෝක කිරණ එන්නේ වාතයේ ඉඳන් ඒ හින්දා n1 කියන්නේ 1යි sin 40 සමානයි n2 කියන්නේ 3 බෙදීම 2යි sin r. sin 40 sin වගුවකින් බලන්න ඕනේ. ඒතර හරස් ගුණ කරගන්න 2යි sin 40 බෙදීම 3 සමානයි sin r. එතන මෙතන අපිට සුළු කරාම වෙන උත්තරේ ප්‍රතිසයිනය ගන්න. ඒ කියනවා r කියලා. r ඕගොල්ලන්ට එන්න ඕනේ 25යි කලා 22ක්. 25යි කලා 22ක් එන්න ඕනේ. එතකොට ඊළඟ බලමු D හොයන්න කොහොමද කියලා. අපි කලින් අද රූපෙට ආයෙ පාරක් යමු. මෙන්න මේ සම්පූර්ණ කෝණෙම මෙන්න මෙතන තියෙන මේ සම්පූර්ණ කෝණෙම අංශක 40ක් වෙනවා මේ කෝණේ. R කියන්නේ 25යි කලා 22යි. එහෙනම් D කියලා කියන්නේ 40න් අඩු කරනවා 25යි කලා 22ක්. ඒතර උත්තරේ එනවා 14යි කලා 38ක්. හරි. එහෙනම් පළවෙනි කොටස මම අද මෙතනින් අතර කරනවා. මේකට අදාළ ගැටලු ඔයගොල්ලෝගේ WhatsApp සමූහයන්ට අද එකතු කරනවා. මේ ටික කරලා මේ සටහන පිළියෙල කරලා ඊට පස්සේ මේ දාන ගණන් ටිකත් හදලා මට ආයෙත් ඔයගොල්ලන්ට පුළුවන් ඒ හදපු ඒවායි නෝට් එකයි සියල්ලම ඔයගොල්ලන්ගේ WhatsApp group එකට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඉදිරි සටහන් කොහොමද YouTube එකට දාන්න කියලා මම දැනුවත් කිරීම කරන්න. බොහොම ස්තුතියි.